පින්වත්නි බුදුරජාන් වහන්සේ කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන නියම්ගමේ වැඩ වාසය කළා. ඒ නියම්ගමේ වැඩ වාසය කරන කාලේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නට දීඝජානු කියලා මේ කෝලිය පුත්‍රයෙක් දීඝජානු කියන තරුණයා ආවා. බුදුරජාන් වහන්සේගෙන් බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. පින්වත්නි මේක අපේ ජීවිතවලට අපි ගත යුතු කාරණා ටික මෙතනදී සඳහන් වෙනවා. හොඳින් විමසීමෙන් හැම විමසිල්ලෙන් මේ ධර්මදේශනය සවන් දෙන්න තමන්ගේ ජීවිතයට ගලපා ගන්නට ඕනේ කුමන කාරණයක්ද කියන බව. මේ දීඝජානු කියන කෝලිය පුත්‍රයා අහනවා බුදුරජාන් වහන්සේගෙන්, භාග්‍යවතුන් වහන්සේ අපි ගිහි ගෙදර ගත කරන අය, අපි කම්සැප අනුභව කරන අය, අමුදරුවන්ගෙන් කරදර ඇතිව නිදා ගන්න අය, කසී සලු සුවඳ සඳුන් සුවඳ විලවුන් රන්රිදී පරිහරණය කරන ගිහියෝ අපි. භාග්‍යවතුන් වහන්සේ අපිට මේ ලෝකයේ සැපවත් කරගන්නටත් මේ ජීවිතය පරලොව ජීවිතය සැපවත් කර ගැනීම උදෙසත් පවතිනා වූ යම් ධර්මයක් වේද ආන් එවැනි ධර්මයක් අපිට දේශනා කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ දේශනා කරන්න විමසුවා. පින්වත්නි බලන්න මේ කෝලිය පුත්‍රයා මේ කෝලිය තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නය තුල කාරණා දෙකක් ගැබ් වෙලා තියෙනවා. ඒ තමයි පින්වත්නි මෙලෝ ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසත් පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසත් කියන කාරණා දෙක මේ කෝලිය පුත්‍රයා විමසනවා. එතකොට අපිට හොඳට දැනෙන්නට ඕනේ හැඟෙන්නට ඕනේ පින්වත්නි මේ ජීවිතය තුළ පමණක් අපි මේ සාර්ථකත්වය කියන දේ අපි හොයනවා නම් ඒ පුද්ගලයාට එක හැක් තියෙන පුද්ගලෙක් වගේ කෙනෙක් මේ ජීවිතයත් සාර්ථක කරගෙන මේ දුක් සහිත සංසාර ගමනේ ඒ දුක්ඛිත බව දැකලා ඒ භයානක බව දැකලා පරලොව ජීවිතයත් සූපත් කරගන්නේ යම්සේද කියලා විමසනවා නම් ඔහු බුද්ධිමතෙක්, ඔහු නුවණැත්තෙක් වෙනවා. මේ කෝලිය පුත්‍රයා මේ දීඝජානු කෝලිය පුත්‍රයා විමසන්නේ මෙලොවත් පරලොවත් සැපේ පිණිස හේතු වෙන ධර්මයක්. එතකොට පින්වත්නි ඔබට අරමුණු දෙකක් තියෙන්නට ඕනේ. මේ ජීවිතයේ මේ ලෞකික ජීවිතේ ඔබ ගෙවන ගිහි ජීවිතේ ධාර්මිකව පරිපූර්ණ කරගන්නේ කොහොමද කියන කාරණාව. ඒ වගේම අනිත් කාරණය මේ ජීවිතයෙන් යම් දිනක අපි මේ කය බිඳිලා මරණින් මත්තේ ඒ පරලොව ජීවිතය අපි සූපත් කරගන්නේ යම්සේද ආන් ඒ උදෙසා පවතින්නේ යම් දහම් කාරණයක්ද ඒ දේ අපි අපේ ජීවිතවලට ගන්නට ඕනේ. විශේෂයෙන්ම පින්වත්නි බෞද්ධයන් වෙලා උප්පත්තිය ලැබූ අපි බෞද්ධ කියන නමට ඒ නම කියා හිටියයි කියන කාරණේ වැදගත් නැහැ. ඒකෙන් අපේ ජීවිතේ සූපත් වෙන්නේ නැහැ. අපි පරලොව ජීවිතේ සූපත් වෙන්නේ නැහැ. ලෝකෙට පහළ වුණ මේ කලාතුරකින් පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? ඒ ධර්මය අහලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ගන්නට ඕනේ කුමක්ද? තමාට ගලපා ගන්නට ඕනේ කුමක්ද කියන කාරණේ තමා විමසන්න ඕනේ. ඒ ධර්මයෙන් ගත යුතු දේ අපේ ජීවිතයට ගන්න ඕනේ. එසේ නොවු කල ඒක ඇසුවා පමණක් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ධර්මය අහනකොට මතක තබා ගන්න. හැම නිතරම සිතන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා මේ ධර්මයේ තුල මගේ ජීවිතේ මෙන්න මේ ගැටලුවට කුමක්ද මා කළ යුතු දේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? දියුණුව උදෙසා ධාර්මික ජීවිතයක් ගෙවීම උදෙසා බුදුරජාණන් වහන්සේ කුමන කාරණාද අපිට පෙන්වා දුන්නේ? ආන්නේ කාරණා අපි විමසන්නට ඕන, හොයන්නට ඕනේ. ඒ අනුව අපේ ජීවිතේ සාර්ථක කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒ තුල අපේ සාර්ථකත්වය පවතිනවාමයි. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි යම් කෙනෙක් තමන්ගේ රැකියාව කුමක් වුවත් එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා යදි කසියා යම් කෙනෙක් ගොවිතැන කරන්නට පුළුවන්. යදි වාණිජ්ජා යම් කෙනෙක් වෙළඳාම් කටයුතු කරන්නටත් පුළුවන්. තමන්ගේම ව්‍යාපාර පවත්වාගෙන යන කෙනෙක් වෙන්නත් පුළුවන්. යදි ගෝරකේන ගව පාලන කටයුතු කරන්නටත් පුළුවන්. කෘෂිකාර්මික කටයුතු කරන්නටත් පුළුවන්. යදි රාජපෝරිසේන යම් කෙනෙක් රජයේ සේවකෙක් වෙන්නටත් පුළුවන්. යදි සිප්පඤ්ඤතරේන
වෙනත් යම්මෝ ශිල්පයකින් තමන්ගේ ජීවිකාව කරගෙන යන කෙනෙක් වෙන්නට පුළුවන් පින්වත්නි. බලන්න බුදුරජාන් වහන්සේගේ පුළුල් ඒ ඥාණය මේ කියන කාරණා තුළ අපේ ජීවිතයට ගල්පා ගන්නට තියෙන අවස්ථාව ඔබ සලකන්න. තමන්ගේ ජීවිතය ගැන දැන් තමන්ව හිතන්න. මේ කියන කුමන ආකාරයේ තැනක එහෙම නැත්නම් කුමන ආකාරයේ ව්‍යාපාරයක් රැකියාවක් එහෙම නැත්නම් තමන්ගේ යම් ශිල්පයකින් තමන් විසින්ම කරගෙන යන වෘත්තියක් වෙන්නට පුළුවන්. ඒ කුමන රැකියාවක් කළත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි පළවෙනි කාරණය තත්ත දක්කෝ හෝති. ඒ කරන රැකියාව තුළ තමන් දක්ෂයෙක් වෙන්නට ඕනි. තමන් දක්ෂයෙක් වෙන්නට ඕනි. තමා කරන රැකියාව තුළ තමන් නිපුණත්වයක් තියෙන්නට ඕනි. දෙවැනි කාරණය පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා අනලසවෝ කම්මැලි අලස නොවීම කියන කාරණය. තුන්වෙනි කාරණය පින්වත්නි తත්‍ර පායාය විමංසාය සමන්නාගතෝ උපායශීලී විමංසනය කියන කාරණය. තමා කරන්නේ යම් ව්‍යාපාරයක්ද යා රැකියාවක්ද ඒ තුළ පර්යේෂණ සිදු කරන ස්වභාවය නවදී සවාගන්නවා කියන කාරණය. හතරවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි අලං කාතුන් අලං සංවිධාතුන් මනා කළමනාකරණය යෙදීම. පින්වත්නි ඔබ හොඳට හොයලා බලන්න මේ දියුණු ලෝකයේ කියලා සලකන මේ ලෝකයේ යම් ව්‍යාපාරයක් යම් රැකියාවක් සාර්ථකව කරගෙන සාර්ථකව පවත්වාගෙන යනවද මේ කියන කාරණා හතරෙන් පරිබාහිරව නෑ පින්වත්නි. මේ කියන කාරණා හතර තුලමයි ඒ දියුණුව ලැබලා තියෙන්නේ. යම් කෙනෙක් දියුණු වෙලා තියෙනවා නම් යම් කෙනෙක් මේ ජීවිතය තුල සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් ඒ සාර්ථකත්වය ලැබලා තියෙන්නේම මේ කියන කාරණා හතරත් ඇතුළතමයි. මෙලොව වශයෙන් යම් කෙනෙක් යහපත් ජීවිතයක් පවත්වනවා නම් ආර්ථිකමය වශයෙන් දියුණුවක් ළඟා කරගෙන තියෙනවා නම් මේ කියන කාරණා හතර ඇතුළතමයි. පින්වත්නි ඔබ විසින් මේ කරන රැකියාව කුමක්වත් ඒ රැකියාවේ දක්ෂ විය යුතුයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ බොහෝම පුළුල් අර්ථයකින් වදාළේ. පින්වත්නි යම් රැකියාවක් යම් ව්‍යාපාරයක් කරනවා නම් ඒ තුලේ ඒ රැකියාවේ ස්වභාවය හඳුනා ගන්නවා කියන කාරණේ මෙතන ඇතුළත් වෙනවා. ඒ රැකියාව තුළ ඔබ දක්ෂ බව කියන කාරණේට ඔබ වෙළඳ ව්‍යාපාරිකයෙක් නම් පින්වත්නි ඒ වෙළඳ ව්‍යාපාරයේ තුල ඒ ව්‍යාපාරයේ ස්වභාවය හඳුනා ගැනීමට ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඒ ව්‍යාපාරයේ අලවිය කොයි කාලයේද යහපත් ආකාරයෙන් පවතින්නේ? ඒ ව්‍යාපාරයේ අලවිය කොයි කාලයේද පහත් මට්ටමේ පවතින්නේ? කියන දේ ඒ ව්‍යාපාරයේ ස්වභාවය ඔබ හඳුනා ගන්නට ඕනේ. ඒකට ඔබ දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරය තුළ කුමන පාරිභෝගිකයෝද තමන් තුළ තමන් සමග සිටින්නේ? තමන්ගේ ව්‍යාපාරයේ කුමන පාරිභෝගිකයන් සඳහාද කියන කාරණේ තමන් හොඳට හඳුනා ගන්නට ඕනේ. ඒ රැකියාව තුළ තියෙන දක්ෂතාවය තමන්ගේ. ඒ රැකියාව තුළ තමන් නිපුණත්වයක් ලබන්නට ඕනේ. පින්වත්නි ගොවිතැනක් කළා. ඒ ගොවිතැන තුළ තමන්ගේ නිපුණත්වයක් නැත්නම් ඒ පිළිබඳව විශේෂ හැකියාවක් තමන්ට නැත්නම් ඒ තුළ ඉගෙනගත්ත දෙයක් තමන් තුළ නැත්නම් ඒ දියුණුවක් නම් ලබන්නේ නැහැ. ඔබ හිතන්ට වාහන අලුත් වැඩියා කරන තැනක ඒ වාහන අලුත් වැඩියා කරන ගෑරේජ් එකක් යම් කෙනෙක් පවත්වාගෙන යනවා නම් පින්වත්නි ඒ පවත්වාගෙන යන කෙනා ඒ පිළිබඳව තියුණු දැනුමක් තියෙන්නට ඕනේ. ඒ පිළිබඳව හොඳ නිපුණතාවයක් යට තියෙන්න ඕනේ. තමා යටතේ යම් සේවකයෝ ධම්මලයේ කටයුතු කරනවා නම් ඒ පිළිබඳව ප්‍රධානියට දැනුමක් නැත්නම් ඒ ව්‍යාපාරයේ ඊතරම් දිගු කාලයක් කරගෙන යන්නට බෑ. ඒ අසාර්ථක වෙනවාමයි. ඒ පින්වත්නි ඒ පුද්ගලයා තුළ පවතින ඒ රැකියාව තුළ Tamanට තියෙන දක්ෂතාවය, නිපුණතාවය. අනිත් කාරණය පින්වත්නි තමා කරන්නේ යම් රැකියාවක්ද යම් ව්‍යාපාරයක්ද ඒකට තමන් තුළ කැමැත්තක් තියෙන්නට ඕනේ. ඒ පිළිබඳව තමන්ගේ උනන්දුවක් තියෙන්නට ඕනේ. ඒ ව්‍යාපාරයේ දියුණුව තමන් දකින්න ඕනේ තමන්ගේ හිතෙන්. ඒ නිසා ඒකට තමන්ට දැක්මක් තියෙන්න ඕනේ. පින්වත්නි අපේ මේ ලංකාව තුළ ඔබට හොඳටම අත්දකින්නට ලැබෙන කාරණා මේවා. ඇතැම් විට සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරයක් කරගෙන වෙළඳසලක් තුළට ගියොත් බොහෝ විට ලැබෙන අත්දැකීම් තමා
අපිට දැනෙනවා මේ වෙළඳසැලට ඇතුළු වුණාම ඒ වෙළඳසැලේ අයිතිකාරයා එහෙම නැත්නම් ඒ වෙළඳසැලේ සිටින කෙනා අපි වෙළඳසැල තුලට යනවට අකමැති වගේ. අපි ඒ වෙළඳසැලෙන් යම් භාණ්ඩයක් මිලදී ගන්නවට අකමැති වගේ තමයි කටයුතු කරන්නේ. හරි නුරුස්සන ස්වභාවයක් තියෙන්නේ. හේතුව තමයි මේ ව්‍යාපාරේ ඉන්නවා. නමුත් ඒකට කැමැත්තක් නැහැ. තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව පිණිස උනන්දුවක් නැහැ. එන පාරිභෝගිකයාව රඳවා ගන්න හැකියාවක් නැහැ. ඒ ව්‍යාපාරය තුල තමන් දක්ෂ නැහැ. තත්ත දක්කෝ හෝති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය තුල තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ පාරිභෝගික ප්‍රජාව තමන් තුල රඳවා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ව්‍යාපාරයේ ස්වභාවය තමන් ඒ පිණිස දැනගෙන තියෙන්න ඕනේ. ඒ ව්‍යාපාරයේ තුල කරන කටයුතු ඒ තුල තමන් නිපුණතාවයක් තියෙන්නට ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ පුළුල් අවබෝධය. පින්වත්නි තව කාරණයක් මීට අවුරුදු 2560කට කලින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ වදාළේ. අදටත් මේ දේ ඒ විදිහටම වළංගුයි කියලා ඔබට තේරෙනව නේද? අපගේ මේ ලෞකික ජීවිතයට පින්වත්නි ඔබගේ මේ දේවල් ගලපාගත්තා නම් ඒ සාර්ථකත්වයේ කියන කාරණේ ඔබගේ ජීවිතයත් එක්ක තියෙනවා. ඒක ඔබට අයිති දෙයක් වෙනවා. දියුණුව කියන කාරණේ ඔබට අයිති දෙයක් වෙනවා. පින්වත්නි අනිත් කාරණේ බුදුරජාණන් වහන්සේ පදාලා අනලසෝ. කම්මැලි අලස බවින් තොර බව. ඔබ පින්වත්නි යම් කාර්යාලයක් වැඩ කරන කෙනෙක් වෙන්නට පුළුවන්. තමන්ගේම ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්නටත් පුළුවන්. ඒ කුමන තැනක වුණත් පින්වත්නි ඔබ හොඳින් බලන්න කාර්යාලයක නම් කම්මැලි අලස බව හේතු කොටගෙන ඒ තුල අපිලිවෙල කියන කාරණේ ඇති වෙනවාමයි. තමන්ගේ ව්‍යාපාරය තුල අපිලිවෙල කියන කාරණේ මේ කම්මැලි අලස බවත් එක්ක ඇති වෙනවාමයි. ඒ වගේම ඔබට හොඳට අත්දැකීම් ඇති. ඇතැම් විට කෙනෙකුගේ ගෙදරකට නිවසකට යනකොට පින්වත්නි ඒ නිවසට ඇතුල් වෙනකොටම ඇතැම් විට ඒ නිවසේ මිදුලට යනකොට තේරෙනවා ඒ නිවසියන්ගේ ස්වභාවය. අලස කම්මැලි ස්වභාවයෙන් යුක්ත අයගේ නිවසක මිදුලට යනකොට තේරෙනවා. නිවසට ඇතුල් වෙන්න දෙයක් නැහැ. ඒ අපිලිවෙල ඒ බාහිර කෙනෙක් දුටුව ගමම්ම හොඳට වැටහෙනවා. අනිත් එක පින්වත්නි මේ කම්මැලි අලස බව හේතු කොටගෙන තමන්ටම තමන්ගේ රැකියාව හෝ තමන්ගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. තමන්ගේ නිවස වෙන්නත් පුළුවන්. ඒ තුළ නීරස බවක් ඇති වෙනවා. තමන් රාජ්‍ය සේවකයෙක් වෙන්නට පුළුවන්. තමන්ගේ කාර්යාලයේ මේසෙ උඩ තමන්ට එපා වෙනවා. ඒ තුළ නීරස බවක් විතරයි තමන්ට තියෙන්නේ. ඒ අඩුපාඩුව තමන් තුළමයි තියෙන්නේ කියන එක තමන් දැනගන්න ඕනේ. ගත්ත දේ යමක් ඇද්ද ඒ ගත්ත දේ ගත්ත තැනින් ලස්සනට තියන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට කම්මැලි අලස බව ලොකු බාධාවක්. නිවසක් තුළ ව්‍යාපාරයක් තුළ ඒ ව්‍යාපාරයේ වැඩ කරන අනිකුත් සේවකයන්ට පවා තමන්ගේ ඒ කම්මැලි අලස බව නිසා ඇතිවෙන ඒ අපිලිවෙල ඒ සේවකයන්ට පවා ඒ ආයතනයේ වැඩ කරන්න නීරස බවක් ඇති කරනවා. යම් කෙනෙක් දැක්කොත් පහදින ස්වභාවයක් නැහැ. ඒ පහදින ස්වභාවයක් නැතිකොට කටයුතු කරන්නට සුදුසු පරිසරයක් සකස් වෙන්නේ නැහැ පින්වත්නි. ක්‍රමානුකූල බව කියන එක බිඳ වැටෙනවා. ඒකට හේතුව කම්මැලි අලස බව. එවැනි ආයතනයක් තුල, එවැනි ව්‍යාපාරයක් තුල, එවැනි කාර්යාලයක් තුල දියුණුව යහපත් ආකාරයට සේවයක් සපයනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. ඒ තුල සතුටක් උපදින්නේ නැහැ. ඒ නිසා පරිහානියක් මිසක කිසිම ආකාරයකින් දියුණුවක් නම් බලාපොරොත්තු වෙන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අනලස් බව කම්මැලි අලස බවකින් තොරවීම. ඒ තුල පින්වත්නි පිළිවෙලකින් එක සකස් වෙනවා. තමා කටයුතු කරන ව්‍යාපාරයේ රැකියා ස්ථානයේ තමන්ට ප්‍රිය බවක් උපදිනවා. ඒ ආයතනයේ ව්‍යාපාරයේ එහෙම නැත්නම් කාර්යාලයේ ක්‍රමානුකූල බව තව කෙනෙක් දුටුවත් පහදින ස්වභාවයේ පරිසර ස්වභාවයක් සකස් වෙනවා. ප්‍රමාදයේ හේතුවෙන් පින්වත්නි යම් පාඩු අලාභ වෙනවා නම් හානි වෙනවා නම් ඒ හානි පාඩු අලාභ සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම පින්වත්නි ඒ තුල තමන්ට හරි සතුටක් උපදිනවා. ඒ සතුට පින්වත්නි කම්මැලි අලස කෙනෙකුට ලබා ගන්නට බෑ.
තමන්ගේ රැකියාව තුළ දක්ෂ නොවන කෙනෙකුට ලබා ගන්නට බැරි වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් කරන්නේ යම් රැකියාවක්ද ඒ කුමන රැකියාවක් කළත් ඒ තුළ තමන් තත් දක්කෝ හෝති දක්ෂ වෙන්නට ඕනි. අනලසෝ කම්මැලි අලස බවින් තොර වෙන්නට ඕනි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළන්නේ පින්වත්නි මේ ලෞකික ජීවිතයේ යහපත උදෙසා හිත පිණිස දියුණුව උදෙසා ගිහි ජීවිතයක් ගත කරන ලෞකික ජීවිතයක් ගත කරන ඔබට ඔබගේ ජීවිතයට ගලපා ගන්නට කාරණා. තුන්වෙනි කාරණේ පින්වත්නි తත්‍ර පායාය වීමංසය සමන්නාගතෝ උපායශීලී වීමංසනය කියන කාරණේ. තමන් කරන රැකියාවේ එහෙම නැත්නම් තමන් කරන ව්‍යාපාරයේ පර්යේෂණාත්මකව කටයුතු කිරීම. නව ක්‍රමවේදයන් ඇති කර ගැනීම. පින්වත්නි අපේ දියුණු වෙමින් පවතින මේ වගේ රටවල් බොහෝ දුරට ලැබිච්ච දෙයින් යැපෙනවා මිසක සකස් කරලා ඇද්ද යම් දෙයක් යම් කෙනෙක් ඒ දෙයින් යැපෙනවා හැරෙන්න තමන්ගේ නුවණ පාවිච්චි කරලා අලුත් දෙයක් සොයනවා කියන කාරණේ වෙන්නේ නැහැ. ඒ දුල පින්වත්නි එක තැනමයි. ඒ දියුණුවට කාරණයක් නෙවෙයි. නමුත් පින්වත්නි යම් කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය හෝ තමන්ගේ රැකියාව තුළ හෝ නව ක්‍රමවේදයන් සොයා ගන්නවා නම් නව සොයා ගැනීම තිබෙනවා නම් ඒ කාර්යක්ෂමතාව ඉහළ යන්නට හේතුවක්. තමන්ගේ ආයතනයේ තමන්ගේ ව්‍යාපාරයේ ලාභය ඉහළ යන්නට හේතුවක්. තමන් ඒ උදෙසා දරන වෙහෙස අඩු වෙලා තමන්ට පහසුව යහපත සැලසෙන කාරණයක්. තමන් යටතේ යම් කෙනෙක් ඉන්නවාද වැඩ කරනවාද කටයුතු කරනවාද ඒ සියලු දෙනාටම යහපත සැලසෙන කාරණයක්. දියුණු වෙන කෙනෙක් නව දේ සොයනවා, අලුත් දේ හිතනවා, අලුත් දේ හඳුන්වා දෙනවා. පින්වත්නි ලංකාවේ කෘෂිකර්මාන්තය නව පර්යේෂණ අවශ්‍යමයි. කිරි නිෂ්පාදන මුළු ලංකාවටම කිරි සපයන්නට පුළුවන් සම්පත් අපිට තිබෙනවා. ඒත් ඔබ හිතලා බලන්න පින්වත්නි ඒ තුල අපගේ අලුත් සොයා ගැනීම මොනවද? කෘෂිකර්මාන්තය තුල අපගේ අලුත් සොයා ගැනීම මොනවද? ඉතාමත් අල්පයි. එවන් වූ කල අපි හැමදාම එක තැන පින්වත්නි. අපේ දියුණුව අපි අපේක්ෂා කරනවා නම් මේ උපායශීලී වීමංසනය කියන කාරණය අතිශයින්ම වැදගත්. తත්‍ර පායාය වීමංසය සමන්නාගතෝ මේ උපායශීලී වීමංසනය කියන කාරණය බුදුරයන් වහන්සේ වදාළේ නිසා. හතරවෙනි කාරණය පින්වත්නි බුදුරයන් වහන්සේ වදාලා අලංකාතුන් අලං සංවිධාතුන් තමන්ගේ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය. පින්වත්නි ආයතනයක් පවත්වාගෙන යාම කියන කාරණේ. බලන්න පින්වත්නි බුදුරයන් වහන්සේගේ පුළුල් දැනුම, පුළුල් අවබෝධය කොතරම්ද කියලා මේ ආයතනයක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කළමනාකරණය කියන කාරණයට වැදගත් තැනක් දෙනවා. ආයතනයක් විධිමත්ව පවත්වාගෙන යනවා කියන කාරණයට මේ කළමනාකරණය කියන එක වැදගත්. ආයතනයක අනාගත රැකවරණය උදෙසා අනාගතයේදී මූණ දෙන්නට සිදුවන්නා වූ යම් ගැටලුවක් ඇද්ද? ඒට කලින්ම සකස් වීම උදෙසා, ඒට කලින්ම සූදානම් වීම උදෙසා මේ කළමනාකාරීත්වය, කළමනාකරණය කියන කාරණේ වැදගත්. වර්තමානයේ වෙනකොට පින්වත්නි ආයතනයක කළමනාකාරීත්වය කියන එක ඇත්තටම පින්වත්නි මේ දේ රටක් වශයෙන් ගත්තොත් ඒ රටේ සෞභාග්‍ය උදෙසා, රටේ දියුණුව උදෙසා, ඒ රට තුළ පරිපාලනය වශයෙන් සිදු කරන කළමනාකරණය අතිශයින්ම වැදගත්. ඒක ඔබට හොඳටම වැටහෙනවා වර්තමානයේත් එක්ක සංසන්දනය කරනකොට. රටක කළමනාකාරීත්වය, රටක පරිපාලනය, ඒ පරිපාලනයේ නිසි මෙහෙයවීමක් නැත්නම් ඒ රට බිඳ වැටෙනවාමයි. ඒ රටේ පරිපාලනය තුළ ඒ කළමනාකාරීත්වය තුළ ඉදිරි අනාගතය පිළිබඳව දැක්මක් නැත්නම් ඒ රට බිඳ වැටෙනවාමයි. ඒක අපිට හොඳ අත්දැකීම අපිට දැන් තියෙනවා නේද පින්වත්නි? ඒ නිසා මේ රටක් වුවත්, ආයතනයක් වුණත්, කාර්යාලයක් වුණත් පවත්වාගෙන යනවා නම් විධිමත්ව
ඒ උදෙසා ඒ ආයතනයේ කාර්යාලයේ ඒ රටේ කළමනාකාරණය කියන කාරණය අතිශයින්ම වැදගත්. ඒ නිසි මෙහෙයවීමක් තිබුණොත් අනාගතයේදී එන ගැටලුවලට බිඳවැටීම් වලට මුහුණ දෙන්නට හැකියාව ලැබෙනවා. නමුත් ඒ පිළිබඳව කලින් විශ්ලේෂණයක් නොකරන කල ගැටලුවට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථාවේ විසඳුම් හොයන්නට බෑ. ඒකයි ආයතනයක රැකියාවක හෝ රටක හෝ කළමනාකරණය පරිපාලනය මැනවින් පවත්වාගෙන යන්නට ඕනි කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ කරන්නේ යම් රැකියාවක්ද. ඒ රැකියාව ඇතැම් විට ඔබ ගොවිතැන් කරනවා වෙන්නට පුළුවන්. ඔබ වෙළඳාමක් කරනවා වෙන්නට පුළුවන් තමන්ගේම කියලා. එහෙම නැත්නම් ඔබ ගව පාලන කටයුතු කරන්න, කෘෂිකාර්මික කටයුතු කරන කෙනෙක් වෙන්නට පුළුවන්. රාජ්‍ය සේවකයෙක් වෙන්නට පුළුවන් රාජ්‍ය ආයතනයක කාර්යාලයක කටයුතු කරන. එහෙමත් නැත්නම් පින්වත්නි ඔබගේ දැනුමින් ඔබගේ යම් ශිල්පයකින් ඔබගේ ජීවිකාව කරගෙන යන කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ කුමනාකාරී කෙනෙක් වුණත් පින්වත්නි ඔබ තුල මේ කින කාරණා තියෙන්නට ඕනි. තත්ත දක්කෝ හෝති. ඒ තුල ඔබගේ දක්ෂතාවයේ නිපුණතාවය තියෙන්නට ඕනි. අනලසෝ කම්මැලි අලස බවෙන් තොර වෙන්නට ඕනි. తත්‍ර පායාය විමර්ශාය සමන්නාගතෝ. තමා කරන රැකියාවේ ව්‍යාපාරයේ ආයතනය වෙන්නට පුළුවන්. උපායශීලී විමර්ශනය කියන කාරණේ පරිශනාත්මක බව නම සොයා ගැනීම. ඔබ හිතන්න පින්වත්නි රජයේ ආයතනයක කාර්යාලයක ඔබ කටයුතු කරනවා නම් ඒ ආයතනයේ ඒ කාර්යාලයේ ඔබ විසින් නව ක්‍රමවේදයන් හඳුන්වලා දෙනවා නම් ඒ ආයතනයෙන් ඒ කාර්යාලයෙන් සේවා ලබා ගන්න බොහෝ මිනිසුන්ට ඔබ විසින් හඳුන්වලා දුන්නේ ක්‍රමවේදයන් තුලින් මහා පහසුවක් සැලසෙනවා. ඒ ආයතනයටත් ආයතනයේ දියුණුව උදෙසා ඒ ආයතනයේ ප්‍රධානීන්ටත් ඔබ නිසා හරි පහසුවක් සකස් වෙනවා. ඒ තුල ඔබට ඒ ආයතනය තුල වැඩ කරගෙන යන්නට කටයුතු කරගෙන යන්නට බොහොම සතුටක් ප්‍රීතියක් උපදිනවා. ඒ නිසා පින්වත්නි උපායශීලී විමර්ශනය එහෙම නැත්නම් පරිශනාත්මක බව නම සොයා ගැනීම කියන කාරණය අතිශයින්ම වැදගත්. අලංකාතුන් අලං සංවිධාතුන් කළමනාකරණය කියන කාරණය. රාජ්‍ය ආයතනයක් වෙන්නට පුළුවන්, කාර්යාලයක වැඩ කරන කෙනෙක් වෙන්නට පුළුවන්. තමන්ගේ පෞද්ගලික රැකියාව පෞද්ගලික ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්නට පුළුවන් ඔබ. ඒ වගේම රටක් විදියට ගත්තත් ඒ කළමනාකරණය කියන කාරණය නිසියාකාරයට මෙහෙවීම ඒ ආයතනයේ ඒ රැකියාවේ ඒ රටේ දියුණුව උදෙසා හේතු වෙනවා. වේගවත් ආර්ථික දියුණුවක් උදෙසා වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා මේ කියන කාරණා හතර අපි ක්‍රියාත්මක කළොත් මේ අපේ පුංචි රටවල් දියුණු කරන්නට පුළුවන්. ඔබගේ රැකියාව දියුණුව කරා ගෙනියන්නට පුළුවන්. ඔබගේ ආයතනය දියුණුව කරා ගෙනියන්නට පුළුවන්. සෞභාග්‍ය උදෙසා ඒ කටයුතු අපිට මෙහෙවන්නට පුළුවන්. දෙවැනි කාරණේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ආරක්ක සම්පදා. ඉපැයූ දේ තමන් ආරක්ෂා කරගන්නවා කියන කාරණේ. ධාර්මිකව තමන් සතු කරගත් යම් වස්තුවක් ඇද්ද තමන්ගේ ජීවිතය තුළ. ඒ දේ තමන් සුරක්ෂිතව පවත්වාගෙන යනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා එක් කෙනෙකුගේ දියුණුව පිණිස හේතු වෙන කාරණයක්. ආරක්ක සම්පදා. පින්වත්නි ඔබ තමන්ගේ ජීවිතය තුළ නැගී සිටි වීරියෙන් යමක් හම්බ කරගන්නවද? තමන්ගේ අතේ පයේ මහන්සියෙන් යමක් රැස් කරගන්නවද? තමන්ගේ දාඩිය වගුරවල යමක් රැස් කරගන්නවද? ඒ ධාර්මික උපයාගත් දේ භෝග සම්පත්, ඉඩකඩම්, ගේදොර, යාන වාහන මේ දේවල් රැකගන්නවා කියන කාරණය. ඒ දේවල් රැකගන්නේ කොහොමද කියන කාරණය තමන් හොඳින් දැනගෙන හිටියොත් ඒ තුළ තමන්ගේ දියුණුව ඇති වෙනවා. ඇතැම් විට පින්වත්නි තමන්ගේ කටයුතු නිසා, තමන්ගේ ක්‍රියාකාරකම් නිසා, තමන්ගේ වැරදි ක්‍රියාකාරකම් නිසා තමන් විසින් ජීවිත කාලය පුරාවටම රැස් කරගත්තු ඇතැම් දේ රාජසන්තක වෙලා යන අවස්ථා තියෙනවා. ජීවිතේ පුරාවටම මහන්සියලා ධාර්මිකව හොයනවා. නමුත් ඒ අතර තුල තමන් අතින් සිදුවෙන වැරද්දක් නිසා
ඒ සියල්ලෙන්ම වන්දි ගෙවන්නට සිදු වෙන අවස්ථා තියෙනවා. ඒ ආකාරයට තමන්ගේ ඒ රැස් කරගත්තු වස්තු නැති වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ බොහොම කල්පනාවෙන් ගෙවන්නට ඕනි. ඇතැම් විට පින්වත්නි අපි නොහිතන වෙලාවක සොරුන් විසින් අපගේ වස්තුව රැගෙන යන්නට පුළුවන්. ඒ වගේම ගින්නෙන් විනාශ වෙන්නට පුළුවන්. ජලයෙන් ගසාගෙන යන්නට පුළුවන් පින්වත්නි. ඇතැම් විට අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා පින්වත්නි. තමන්ගේ ජීවිත කාලය මාන්සි වෙලා හොයන ආදායමෙන් ගෙයක් හදනවා. ඒ ගේ හදන්න පින්වත්නි නිසි තැන නෙවෙයි. අවදානම් සහිත තැනක ගෙයක් හදනවා. බොහෝ දෙනා අවවාද කරනවා ඔය දෙක කරන්න එපා. උතන සුදුසු නෑ. නමුත් ඊතරම් දුරට හිතන්නේ නෑ. තමන්ගේ ධනය, තමන්ගේ වස්තුව පිළිබඳව තමන්ට ඊතරම් අගයක් නෑ. ඇතැම් ගංගා අයිනේ ගෙවල් හදනවා. ඉස්මත්තට ලොකු වර්ෂාවක් ලැබිච්ච ගමන් ඒ ගංගා උතුරනවා. තමන්ගේ නිවසේ සියලු බඩු මුට්ටු නිවස ගසාගෙන යනවා. ඒ වූ කල දුකටපත් වෙනවා. ජීවිතේ පුරාම තමන් රැස් කරගත්තු දේ ධාර්මිකව විනාශ වෙලා යනවා. ආරක්ක සම්පදාව නැහැ තමන්ට. ඉපෙව්දී රැකගන්නවා කියන කාරණේ තමන් දන්නේ නැහැ. ඇතැම් විට ව්‍යාපාරික ස්ථාන තියෙනවා. තමන්ගේ ව්‍යාපාරයේ උදෙසා ඇති ගබඩා එක දවසින් එක පැයෙන් දෙකෙන් ගිනියර විනාශ වෙලා යනවා. ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරන්නට කියලා අප්‍රමාණ අවවාද උපදෙස් ලැබෙනවා. ඒත් ඒක එච්චර සිතන්නේ නොසලකා හරිනවා. ආරක්ක සම්පදාව නැහැ. තමාගේ වස්තුව නේද මේක මම මහන්සියෙන් හරියම්බ කරගත්තු දේ නේද කියන කාරණේ Tamanට දැනෙන්නේ නැහැ. ඒ නිසා ගින්නෙන් විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒ වගේම අප්‍රියයන් අතර තමන් කැමති නැති, තමන් අපේක්ෂා නොකරන වෙනත් පාර්ශවයන්ට තමන්ගේ දේ අත්පත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒකේ පින්වත්නි තමන්ගේ නොදැනුවත්කම, තමන්ගේ නොසැලකිල්ල මේ කියන කාරණා හේතු කොටගෙන මේ ආකාරයට තමන් රැස් කරගත්තේ යම් දෙයක්ද තමන්ගේ ජීවිතේ පුරාවටම ඒ ධාර්මික වස්තුන් තමන්ට අහිමි වෙනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ පදාලා පින්වත්නි ආරක්ක සම්පදාව තියෙන්නට ඕනේ දියුණු වෙන කෙනෙක් තුල. ඒ වූ කල තමන් රැස් කරගත්ත භෝග සම්පත්, ඉඩකඩම්, ගේදොර, යාන වාහන තමන්ට සුවසේ පරිහරණය කරමින් පවත්වාගෙන යන්නට පුළුවන්. රජයට අත්පත් නොවෙන්නට, සොරුන්ගෙන් විනාශ නොවෙන්නට, සොරුන්ට අත්පත් නොවෙන්නට, ගින්නෙන් විනාශ වී නොයන්නට, ජලයෙන් ගසාගෙන නොයන්නට, වෙනත් පාර්ශවයන්ට අත්පත් නොවෙන්නට තමන් ඒක ආරක්ෂා කරගන්නවා. ඒක තමන්ගේ දක්ෂතාවයක්. පින්වත්නි අනිත් කාරණේ බුදුරජාන් වහන්සේ වදාලා මේ කාරණේ හොඳින් මතක තියාගන්න ඕනේ. කල්යාණ මිත්‍රතා. කල්යාණ මිතුරන් ඇසුරු කිරීම. පින්වත්නි මේ ජීවිතයක මිනිසෙක් වෙලා උප්පත්ති ලැබ ඔබට තමන්ගේ දියුණුව පිණිස හේතු වෙන යම් පුද්ගලයෙක් ඇද්ද? ඒ කල්යාණ මිත්‍රයා හැර වෙනත් කෙනෙක් නෑ. පින්වත්නි කල්යාණ මිත්‍රයා හොඳට මතක තියාගන්න මෙන්න මේ ලක්ෂණ තියෙනවා. ඔබට හොයාගන්න හරි ලේසි හොඳ විමසිල්ලෙන් හිටියොත්. කල්යාණ මිත්‍රයා පින්වත්නි ශ්‍රද්ධා සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ වශයෙන් දන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල පැහැදීමක් තියෙනවා. ඒ වගේම පින්වත්නි කල්යාණ මිත්‍රයා සීල සම්පන්න කෙනෙක්. පංචශීලය ආරක්ෂා කරනවා. ඔහු ප්‍රාණඝාතය කරන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ දෙයක් පැහැර ගන්නවා කියන කාරණේ ඔහු අතින් සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. ඒ තුළ තමන්ගේ ජීවිතේ හික්මවාගෙන ඉන්න කෙනෙක්. ඒ තුළ තමන්ගේ ජීවිතේ මනවින් හික්මවාගෙන ඉන්නවා. වැරදි කාම සේවනයේ නැහැ. බොරුව, මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, මද්ද්‍රව්‍ය පානය කිරීම කියන කාරණේ ඒ කල්යාණ මිත්‍රයා තුළ දකින්නට නැහැ පින්වත්නි. ඒ තුලින්ම අපිට අඳුරගන්නට පුළුවන් කල්යාණ මිත්‍රයා කවුද කියන කාරණේ. යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ දියුණුව අපේක්ෂා කරනවා නම් කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයා සේවනය කිරීම, කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීම කියන කාරණේ අත්‍යවශ්‍යයි. ඒ කල්යාණ මිත්‍රයා තුළ තියෙනවා පින්වත්නි ත්‍යාගවන්ත බව, දන්පැන් පිදීමේ කැමැත්ත, අත්හැරීමට සූදානම් බව. ඒ වගේම ඔහු
කුසලයේ අකුසලයේ කුමක්ද කියලා පින්වත්නි අඳුර ගන්නට දක්ෂයි. යහපත අයහපත දන්නවා අඳුර ගන්නට දක්ෂයි. ඒ ප්‍රඥාවන්ත බව තියෙන කල්යාණ මිත්‍රයා තුළ. ඒ ශ්‍රද්ධා සම්පන්න සීල සම්පන්න ත්‍යාගවන්ත ප්‍රඥාවන්ත කියන කාරණ හතරම ඒ කල්යාණ මිත්‍රයා තුළ තියෙනවා. ඔබ අඳුරගන්නට ඕන ඔය කියන කාරණාවලින්. ඔබ හිතනවා නම් ඔබගේ ජීවිතයේ දියුණුවක් ඒ උදෙසා හේතු වෙන යම් පුද්ගලයෙක් මම ආශ්‍රය කරන්නට ඕනී කියන කාරණේ මෙවැනි පුද්ගලයෙක් හැරෙන්නට තමාගේ අයහපත පිණිස හේතු වෙන යමෙක් ඔබ ඇසුරු කරනවා නම් ඒක ඔබගේ පිරිහීම. පින්වත්නි හොඳට මතක තියාගන්න. තමන් අතින් මේ ජීවිතයේ යම් මොහොතක වරදක් සිදු වෙනකොට ඒ වරදින් මුදවන තමන්ගේ මිත්‍රයන් අතරේ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ වැරද්ද මෙන්න මේකයි කියලා පෙන්වා දෙන යම් කෙනෙක් ඉන්නවා නම් තමන් යහපතේ සමාදන් කරනවා නම් ඒ කල්යාණ මිත්‍රයා. යම් කෙනෙක් ඔබට අඩගසනවා නම් පින්වත්නි මත්පැන් බොන්න යන්න. මාසේ අවසානට කාර්යාලයේ හෝ වේවා ව්‍යාපාරයේ හෝ වේවා මාසේ අවසානට ඔබට කතා කරන්නේ මද්ද්‍රව්‍ය පානය කරන තැනකට යන්න නම් ඒ කල්යාණ මිත්‍රයෙක් වෙන්න බෑ. කල්යාණ මිත්‍රයා තුළ එවැනි ගතිගුණ නැහැ. ඔබට කතා කරනවා නම් වැරදි කාමසේවනයට. ඔබට කතා කරනවා නම් අනවශ්‍ය දෙයට වියදම් කරන්න. ඒ උදෙසා නම් ඔබට ඔහු උපදෙස් දෙන්නේ. ඔබ අඳුරගන්නට ඕනේ කල්යාණ මිත්‍රයා නොවේ කියන කාරණේ. ඔබට හොඳට මත්දැකීම් ඇති. ඔබ කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් බොහෝ විට මේ වගේ සිදුවීම් බහුලයි. නමුත් පින්වත්නි ඔය අතරින් කෙනෙක් ඔබට කියනවා නම් ඔය වැරදි කාමසේවනයේ යෙදෙන්නට එපා. ඒ විපාක සහිතයි. මෙන්න මේ ආකාරයට ඔබට මේ ජීවිතයේ ඊගාව ජීවිතයේදී ඔබට විඳින්නට වෙනවා කියන කාරණේ පෙන්වලා දෙන කෙනෙක් ඉන්නවා නම් මද්ද්‍රව්‍ය පානය කරන ඔබට කියනවා නම් යම් කෙනෙක් ඇවිදලා ඔය දේ කරන්න එපා. ඔක වැරදි. ඕකේ මේ විදිහට අනිසි ප්‍රතිවිපාක තියෙනවා කියන කාරණේ පෙන්වා දෙනවා නම් ඔබගේ දූ දරුවන්ගේ යහපත අයහපත පිණිස මේක පවතිනවා කියලා ඒ යාළුවා තමන්ගේ පෙන්වලා දෙනවා නම් තමන්ට ඒ කල්යාණ මිත්‍රයෙක්. වැරද්දට තමන් යනකොට තමන් එතනින් ඇදලා හපු ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කල්යාණ මිත්‍රයෙක්. තමාට යහපත් දේ පෙන්වනවා නම් මෙන්න මේ දේ හොඳයි මේ දේ කරන්න එපා මේ දේ හොඳයි මේ දේ කරන්නට කියලා යමෙක් පෙන්වනවා නම් එහි හොඳ ආනිසංස පෙන්වලා දෙනවා නම් ඒ කල්යාණ මිත්‍රයෙක් පින්වත්නි. කෙනෙක් පින්වත්නි ඔබ යම් සීලයක සමාදන් වෙනකොට අපි හිතමු කෙනෙක් පොය දවසට සිල් සමාදන් වෙන්න යනවා. සිල් සමාදන් වෙනවා කියන කාරණය තමන්ගේ යාළුවෙකුට කිව්වොත් යාළුවන් අතර සමහරට ආරංචි වුණොත් කෙනෙක් ඔකට hina වෙනවා. නොදන්නාකම ධර්මය අහලා නැතිකම අනුවන බව ඒ කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි. පිරිහීමට හේතුවක් දුකට පත්වීමට හේතුවක් මේ ජීවිතයේ තැවීම් පිණිස හේතුවක්. ඒක නා පින්වත්නි මේ සසරේ දුකින් නිදහස් වීමක් වෙන්නේ නැහැ. මේ ජීවිතේදී තැවෙනවා ඒ පාප මිත්‍රයා. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා කල්යාණ මිත්තතා කලන මිතුරන් ඇසුරු කිරීම කියන කාරණය කෙනෙක්ගේ මේ ජීවිතයේ යහපත පිණිසමයි පවතින්නේ. මේ ජීවිතයේ දියුණුව හිත සුව පිණිස පවතිනවා නම් ඒ කල්යාණ මිත්‍රයෙක් සේවනය කිරීම. දුකේදී පිහිටට ඉන්නවා නම් ඉන්නේ ඒ කල්යාණ මිත්‍රයාමයි. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න. ඔබ දියුණුව අපේක්ෂා කරනවා නම් මේ ජීවිතේ ඔබ යහපත අපේක්ෂා කරනවා නම් මේ ජීවිතේ අභිවෘද්ධි අපේක්ෂා කරනවා නම් මේ ජීවිතේ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න. පාප මිත්‍රයා බැහැර කරන්න.
පාප මිත්‍රයාගෙන් දුරස් වෙන්නට ඔබ දක්ෂ වෙන්න ඕනේ. මිත්‍රයන් අතරේ කලන මිතුරා ඇසුරු කරගෙන කලන මිතුරා ආශ්‍රය කරන්නටත් පාප මිත්‍රයාගෙන් දුරස් වෙලා කටයුතු කරන්නටත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒ වූ කල ඔබගේ දියුණුව ඔබටම දකින්නට ලැබෙයි. එසේ නොවුණු කල ඔබ පිරිහෙනවාමයි. ඊගාව කාරණය පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා සමජීවිකතා. ආදායමට ගැළපෙන වියදමක් තිබෙන්නට ඕනේ කියන කාරණය. සමජීවිකතා. පින්වත්නි අප අපගේ තරම දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආයංච භෝගාණං විදිත්වා. තමා උපයන ආදායම දැනගන්නට ඕනේ. වයංච භෝගාණං විදිත්වා. ඒ වගේම තමන් කළ යුතු වියදම කුමක්ද කියලා තමන් දැනගන්න ඕනේ. තමන්ගේ ආදායමත් තමන්ට කළ හැකි වියදමත් කුමක්ද කියලා තමන් දැනගන්න ඕනේ. තමන් ව්‍යාපාරයක් සිදු කරනවා නම් පින්වත්නි, තමන් ආයතනයක වැඩ කරලා මාසික වැටුපක් ගන්න කෙනෙක් නම් පින්වත්නි, ඔබ දැනගන්නට මගේ ආදායම මෙච්චරයි, මගේ වැටුප මෙච්චරයි. ඒ අනුව මට කළ හැකි වියදම මෙච්චරයි. අන්න ඒක තමන් හොඳින් දැනගන්න ඕනේ. ඒවම් මේ ආයු වයන් පරියාදාය ටස්සති. මාගේ වියදම ආදායම ඉක්මවා යන්නේ නැහැ කියලා ඒ කිනා දැනගන්නවා පින්වත්නි. මගේ ආදායම මෙච්චරයි, මං කරන වියදම මෙච්චරයි. ඒ නිසා මගේ ආදායමට වඩා වියදම වැඩි වෙන්නේ නැහැ කියලා තමන් දැනගන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ වදාළ පින්වත්නි, සමංජීවිකං කප්පේති නාච්චෝ ගාල්හං නාති හීනං. ආදායමට නොගැලපෙන වඩා උස් නොව්, වඩා හීන නොවුත් සමබර ජීවිතයක් ගෙවන්නට ඕනේ. සමබර ජීවිතයක් ගෙවන්නට ඕනේ. බලන්න පින්වත්නි, බුදුරජාන් වහන්සේ මේ දේශනා කොට වදාළේ අවුරුදු 2560කට කලින්. අදටත් මේ කාරණා ටික ඔබගේ ජීවිතේට ඒ විදිහටම වැදගත් නොවේද? මෙසේ තමන් ඔබ හිතන්ට ඔබගේ ව්‍යාපාරයේ ඔබගේ ආදායමත් එක්ක අද වෙනකන් ඔබ මේ විදිහට හිතලා තියෙනවද? අඩුම ගානේ ගණන් මිනුම් හදලා බලලා තියෙනවද? මාසික අලවිය කොච්චරද? මගේ ආදායම කොච්චරද මාසිකට? මට වියදම් කරන්නට පුළුවන් යම් ප්‍රමාණයක්ද? මං ඊට වඩා වියදම් කරනවද? ඒවා ලියාගෙන සටහන් කරගෙන තිබෙනවද ඔබ? ඔබ අද වෙනකම් බලලා තියෙනවද ඔබගේ ව්‍යාපාරයේ ලාභය කොච්චරද? මගේ දියුණුව උදෙසා මේකෙන් කොච්චරක් නැවත ආයෝජනය කරන්න ඕනේද? මෙතෙක් දවසක් මං ආයෝජනය කළාද? පින්වත්නි හිතන්ට බුදුරජාණන් වහන්සේ නමක් මේ දේශනා කොට වදාළේ මේ කින කාරණාවලින් පරිබාහිරව යම් කෙනෙක් දියුණු වෙලා තියෙනවා නම් ඒ විය නොහැකි. මේ කාරණා අත්පත් කරගන්න නැතුව, මේ කාරණා සලකන්නේ නැතුව කෙනෙකුට දියුණු වෙන්න බෑ. පින්වත්නි, මේ කියන කාරණා අපගේ ජීවිතයට ගලපා නොගත් කල ව්‍යාපාර බංකොලොත් වෙනවා. අධික ණය බර ලංකාව තුළ පින්වත්නි වැඩිපුරම තියෙන්නේ අධික ණය බර හේතු කොටගෙන ව්‍යාපාර බංකොලොත් වීම. ප්‍රධානම හේතුව තමන්ගේ ආදායම වියදම අඳුනගෙන නැහැ. ඒ තුළ පින්වත්නි ව්‍යාපාරයක් පටන් ගන්න තමන්ගේ ජීවිතය ලස්සන කරගන්නවා කියන කාරණය තමයි අපේක්ෂා කළේ. තමන්ගේ ආර්ථික මට්ටම දියුණු කරගන්නවා කියන කාරණය තමයි අපේක්ෂා කරන්නේ. නමුත් අවසානට ඉතුරු වෙන්නේ පින්වත්නි මානසික පීඩනයක්. අවසානට ඉතුරු වෙන්නේ මේ ජීවිතයේ විඳවිල්ලක්. තමා දැනගත යුතු කාරණා තමන් දැනගෙන නැහැ. පින්වත්නි, අපිට දායාද වෙලා තියෙනවා මේ උතුම් ශ්‍රී සද්ධර්මය. අපිට මේ සූර්යාලෝකේ පායනවා වගේ මහා ආලෝකයක් සපයනවා මේ උතුම් ශ්‍රී සද්ධර්මය. නමුත් කෙනෙක් ඒ මහා ආලෝකයේ තියද්දි කණාමැදිරියක් අතේ තියාගෙන ඒ කණාමැදිරියාගේ ආලෝකය නොවෑ මේ ආලෝකය කියලා හිතාගෙන ඉබාගාතය ඇවිදිනවනේ. දුකටපත් වෙනවනේ. මේ මුළු ලෝකයක් ආලෝකමත් කරන ඒ මහානුභාව සම්පන්න සූර්යයා වගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයක් අපිට දායාද වෙලා ඒ ශ්‍රී සද්ධර්මයේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපිට ඇහෙනවා.
ඒත් එකෙන් ගන්න තියෙන දේ අපි ගන්න නෑනේ. ඒ නිසා පින්වත්නි මතක තබා ගන්න මේ කියන කාරණා තමන්ගේ ජීවිතයට ගලප ගන්න. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ තමා උපේන ආදායමට ගැලපෙන වියදමක් කරන්න. සමන් ජීවිකං කප්පේති නාච්චෝ ගල්හන් නාති හීනං ආදායමට නොගැලපෙන වඩා උසස් නොවුත් වඩා හීන නොවුත් සමබර ජීවිතයක් වන්නට ඕනි කියන කාරණය. පින්වත්නි ඇතැම් කෙනෙක් විශාල ආදායමක් ලබනවා. හැබැයි වියදම් කරන්නේ නැහැ. ජීවිතයේ විඳින්නට තියෙන දේ විඳින්නේ නැහැ. ඒ බුදුරජාන් වහන්සේ වදාළේ මිය යන්නේ අනාථෙක් වගේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ආදායම තිබ්බත් ප්‍රමාණවත් වියදමක් කරන්නේත් නැහැ. ඒකත් බුදුරජාන් වහන්සේ නොකළ යුතුයි කියලා වදාළේ. එවැනි කෙනෙක් ලෝභ කෙනෙක් කුණු කෙනෙක් අපි කියන්නේ කුම්මැහි කෙනෙක් කියලා කියනවානේ. එවැනි කෙනෙක් ජීවිතයේ අවසන් වෙන්නේ අනාථෙක් වගේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළේ යම්සේද සමබර ජීවිතයක් ගෙවන්නට ඕනි කියන කාරණේ පින්වත්නි. ඒ නිසා ඔබ හොඳට මතක තබා ගන්න. මේ ජීවිතය තුළට මේ කියන කාරණා ගලපා ගන්නවා කියන කාරණේ. බුදුරජාන් වහන්සේ මෙහිදී වදාළ එතකොට පින්වත්නි කාරණා 4ක්. තමන්ගේ දියුණුව උදෙසා හේතු වෙන උට්ටාන සම්පදා. දෙවෙනි කාරණේ ආරක්ක සම්පදා. තුන්වෙනි කාරණේ පින්වත්නි කල්යාණ මිත්‍රතා. කල්යාණ මිතුරන් ඇසුරු කිරීම. අනිත් කාරණේ සමජීවිකතා. මේ කාරණා තමන්ගේ ජීවිතයට ගලපා ගත්තොත් ඒක නම් මේ ජීවිතය තුළ සාර්ථකත්වය ලබනවාමයි පින්වත්නි. බුදුරජාන් වහන්සේ වදාළ පින්වත්නි යම් කෙනෙක් මේ ජීවිතය තුළ කාරණා 4ක් තමන්ගේ ජීවිතයත් එක්ක පවත්වාගෙන ගියොත් ඒක නා පිරිහෙනවා. ඒකේ පළවෙනි කාරණේ මතක තියාගන්න හොඳට පින්වත්නි. ඉත්ති දුත්තෝ සල්ලාලකම. යම් කෙනෙක් මේ දහම් පදේ අහන මේ ජීවිතේ සල්ලාල විදිහට ගෙවන කෙනෙක් නම් ඔබ හොඳට මතක තියාගන්න. ඔබගේ දියුණුවක් ඔබට දකින්න ලැබෙන්නේ නෑමයි. ඔබගේ සිතේ සතුටක් ඔබට දකින්න ලැබෙන්නේ නෑ. ඒක නම් මේ ජීවිතය තුළ පිරිහෙනවාමයි. ඒ වගේම පින්වත්නි ඒක නම් මේ ජීවිතේ පිරිහෙනවා වගේම සසරේ බොහෝ කාලයක් අප්‍රමාණව මහා දුකක් විඳින්නට අවශ්‍ය සාධක එකතු කරගන්නවා තමන්ගේ ජීවිතේට. අනිත් කාරණේ පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාලා සුරාදුත්තෝ බේබදුකම. යම් කෙනෙක් මේ ජීවිතය තුළ සුරාවට ලොල් වෙලා තමන්ගේ ජීවිතේ සුරාවත් එක්ක නම් ගෙවන්නේ. ඔබ අපි සියලු දෙනාටම හොඳ අත්දැකීම් තියෙනවා. අපි අහලා තියෙනවා දැකලා තියෙනවා. යම් කෙනෙක් මේ ජීවිතය තුළ සුරාවට ඇබ්බැහි වුණොත් සුරාපානය තමන්ගේ ජීවිතයේ එක අංගයක් කරගත්තොත් ඔහු දියුණු වෙනවා කියන කාරණය අපිට දකින්ට අහන්න ලැබිලා නැහැ. ලැබෙන්නෙත් නෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාරණේ කෙනෙක්ගේ පිරිහීම උදෙසා පවතින දෙයක්. ඉත්ති දුත්තෝ මේ සල්ලාලකම කෙනෙක්ගේ පිරිහීම උදෙසා පවතින දෙයක්. අනිත් කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා අක්ක දුත්තෝ මේ සූදුව හේතු කොටගෙන කෙනෙක් ලොකු අපේක්ෂා තියාගෙන තමන්ගේ ධනෙ ක්‍රමක්‍රමයෙන් විනාශ කරගන්නවා. ඒක තමන්ටම තේරෙන්නේ නැහැ. සූදුව නිසා දියුණු වුණ කෙනෙක් දකින්න නෑ පින්වත්නි. සූදුවෙන් විනාශයට පත් වෙනවාමයි. යම් කාලයකදී අපිට දකින්න ලැබෙනවා කෙනෙක් බොහෝම සැප සම්පත් තියාගෙන ඉන්නවා. බලාගෙන ඉද්දි පිරීලා යනවා. වතුරේ ගසාගෙන යනවා වාගේ පිරීලා යනවා. සූදුවට ඇබ්බැහි වීමේ ප්‍රතිවිපාක. අනිත් කාරණේ පින්වත්නි පාප මිත්‍රෝ. පාප මිත්‍රය අසුරු කිරීම. මීට කලින් විස්තර කළා. ඉත්ති දුත්තෝ සුරාදුත්තෝ අක්කදුත්තෝ පාප මිත්‍රෝ මේ සල්ලාල්කම බේබදුකම සූදුව පාප මිතුරන් ඇසුරු කිරීම කියන කාරණය බුදුරජාන් වහන්සේ වදාලා යම් කෙනෙකුගේ ජීවිතේ පිරිහීම උදෙසා ගිලිහි වැටීම උදෙසා ආර්ථික පරිහානිය උදෙසා දුකටපත් වීම උදෙසා පවතින කාරණා.
පින්වත්නි මේ කියන කාරණා හතර බුදුරජාන් වහන්සේ උදාහරණයකින් දැක්වුවා. අපගේ ජීවිතය ජල තටාකයක් නම් ඒ ජල තටාකයට වතුර එන නල මාර්ග හතරක් තියෙනවා. ඒ වගේම මේ ජල තටාකයෙන් වතුර ඉවතට යන නල මාර්ග හතරක් තියෙනවා. ඒ ජල තටාකයට වතුර එන වතුර පිරෙන නල මාර්ග හතර තමයි උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා. ඒ කියන කාරණා හතරෙන් ඒ ජල තටාකය පිරෙනවා හොඳින්. ඒ වගේම පින්වත්නි ඒ ජල තටාකයේ වතුර පිටත් වෙන එළියට යන නල හතරයි. ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ, පාපමිත්තෝ. සල්ලාලකම, බේබදුකම, සූදුව, පාපමිතුරන් ඇසුරු කිරීම. යම් කෙනෙක් පින්වත්නි මේ ජීවිතේ පාප මිත්‍රයන් ඇසුරු කරනවා නම් ඒ කියලා කියන්නේ ඒ ජල තටාකයේ ජලයේ එළියට යන නල හතරම විවෘත කරලා යම් කෙනෙක් ඒ ජල තටාකයට ජලය එන නල හතරම වසා දමනවා නම් ඒ ජල තටාකයේ හිඳිලා වේලිලා යනවා. ඒ පුද්ගලයාගේ දියුණුව වෙනසිලා යනවා. ඒ පුද්ගලයා මේ ජීවිතය තුළ දුකටපත් වෙනවා. යම් කෙනෙක් පින්වත්නි ඒ දුකටපත් වෙනට හේතු වෙන කාරණා හතර ඒ සල්ලාලකම, බේබදුකම, සූදුවෙන් අයින් වෙලා පාප මිතුරන්ගෙන් අයින් වුණොත් හරියට ජල තටාකයෙන් ඉවතට යන ජල මාර්ග හතර වැහුවා වගේ ජල තටාකයට ඇතුළට ජලය එන ඒ මාර්ග හතර විවෘත කළා වගේ ඒ පුද්ගලයා තුළ නැගී සිටීමේ වීරිය තියෙනවා නම්, තමන් රැස් කරගත්තු ධනය ආරක්ෂා කරගන්න තමන් දන්නවා නම්, කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරනවා නම්, තමන්ගේ ආදායමට ගැලපෙන වියදමක් තමන් කරනවා නම්, ඒ ජීවිතේ සමානව පවත්වාගෙන යනවා නම් ඒ ජල තටාකයේ පිරෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතය සමෘද්ධිමත් වෙනවා. ඔහු දියුණුවටපත් වෙනවා. ආර්ථිකමය වශයෙන් ඔහුට යහපත සැලසෙනවාමයි. මේ ජීවිතය තුළ ඔහුගේ සතුට කියන එක ඔහුට අයිති දෙයක් වෙනවා. ඔහු මේ ජීවිතය තුළ සතුටින් ගෙවනවා. තමන්ගේ දරුවෝ, තමන්ගේ බිරිඳ, තමන්ගේ නෑදෑයෝ, තමන් ඇසුරු කරන යහළුවන් පවා තමන්ගෙන් යහපත ලබනවා, පහසුකම් ලබනවා. ඒ නිසා පින්වත්නි මේ ජීවිතය තුළ මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ගන්නට තියෙන කාරණා තමන්ගේ ජීවිතයට ගලපගෙන මේ ලෞකික ජීවිතය සුවපත් කරගන්නට, සැපවත් කරගන්නට ඔබ දක්ෂ වෙන්න. ඔබගේ ජීවිතයට යම් ප්‍රශ්නයක්, ගැටලුවක් එනකොට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල අපගේ බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ කුමක්ද මේ පිළිබඳව කියලා හොයන්ට, ඒක පුරුද්දක් ඇති කරගන්න, මේ ධර්මයේ කියවන්න. ඔබට මහා ලොකු කාලයක් මේ විදිහට පැහැදිලිව ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. මේ සමාජයේ ක්‍රමක්‍රමයෙන් විෂම වෙනවා. ධර්මය නොපෙනී යනවා, අධර්මය මතුවෙන කාලයක්. ඒ නිසා ඔබගේ ජීවිතය ලද අවස්ථාවේ යහපත් කරගන්න. එයින් ඔබට සතුටක් ඇති වෙනවා. එයින් ඔබට පරලෝ ජීවිතයේ යහපත දෙසත් බොහෝ උපකාර කරනවා. ඒ නිසා පින්වත්නි මේ උතුම් ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන ඒ ලෞකික ජීවිතයේ සාර්ථකත්වය අත්විඳින්න. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගෙන මේ ජීවිතයේදීම උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ ලක්කිරු දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රාහක දායකත්වය දැරුවේ ජූලි මාස 27 වන දිනට, එනම් අද දිනට 50 වෙනි විවාහ සංවත්සරයේ සමරන අජිත් මානවඩු මහතා සහ ලලලි මානවඩු මහත්මිය කියන පින්වත් දෙපළ විසින් මේ ආකාරයට උතුම් ශ්‍රී සද්ධර්මය බොහෝ දිනකට අහන්නට සැලැස්වීමෙන් ඒ මහානීය වූ අප්‍රමාණ වූ පුණ්‍ය ධර්මයන් තමන්ගේ ජීවිතයට රැස් කරගත්තා. ඒ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, 38ක් සෙන්පති දෙවිවරුන් මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රදේශවාසී පළාත් භාර සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ඨකාමී දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු
සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් දෙපාර්ශ්වයෙන්ම මිය පරලොවගේ දෙමව්පියන්ට අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සියලු දෙනාගේම නමින් අනන්ත සසර පුරාවටම මිය පරලොවගේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා. ඒ සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම අද දිනට 50 වන විවාහ සංවත්සරයේ සමරන අජිත් මානවඩු මහතා සහ ලලනී මානවඩු මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම 73 වන ජන්මදිනයේ සමරන අජිත් මානවඩු මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතිම පිණිසත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අචලා දියණියටද සමන් බෑනාටද ඕෂධි දියණියටත් මේ පින් අනුමෝදන් කරනවා. අදීෂ් මුණුපුරාට සහ සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම අගෝස්තු මාස 7 වන දිනට 8 වන උපන්දිනයේ සමරන ඕෂධි තාරකා මිනිබිරියට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට එම පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නන් අයුරින් උදව්පකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ මෙලොව ජීවිතය සුවපත් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සැප සැහැල්ලු ඇති වේවා. දීර්ඝායුෂ සැලසේවා. ඒ සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ උපකාර වේවා. සාදු සාදු සාදු. මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපිට මේ උතුම් දහම් කියලා දෙන කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් කරනවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලා පැවිදි අපේක්ෂක සියලුම දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේම මෙලොව ජීවිතයේ සුවපත් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කල්යාණ මිත්‍ර සේවනයේ සැලසේවා. කායික මානසික සියලුම දුක් පීඩා දුරු වේවා. දීර්ඝායුෂ සැලසේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.